అవునా මචං මේ මයික් එක පොඩ්ඩක් මියුට් කරන්න පුළුවන්ද? කවුද? ඇහෙනවනේ? මේ හෙලෝ chat එකේවත් යන්න ඇහෙනවා කියලා. හෙලෝ ඇහෙනවනේ? එහෙනම් මචං එහෙනම් එහෙනම් පටන් ගන්න. මෙහෙම මම මේ ඔයාලට කියලා දෙන්නේ මේ forex currency trading ගැන මේ ඊට මම මේ කියලා දෙන හැම concept එකක්ම මේ ඕන market එකකට අදාළයි. ඒ කියන්නේ market මේකේ ඕන market එකක් දෙනවා. ඔයාලට ඕන crypto trade කර හැකි. currency based trade කර හැකි. එහෙම නැත්නම් crude oil bonds ඕන එක trade කර හැකි. මම මේ කියලා දෙන්නේ වලින් මේ සාමාන්‍ය currencies තමයි ලේසි ටික trade කරන අනිත් ඒවා ටික අමාරුයි. ඒ කියන්නේ the experience එක තියෙන්න ඕනේ. ඒක මේ currency මුලින්ම කියලා දෙන්න. ඊට පස්සේ අරව කියලා දෙන්න. මම ඉන්නේ tradingview.com එකේ. tradingview.com එකට ගියා. අපිට කැමති currency pair එකේ නම ගෙවුවා. ඒ කියන්නේ අපි analyze කරන currency pair එක euro USD නම් euro USD කියලා ගෙවුවා. ඊට පස්සේ මෙතන full featured chart ගියා. මේ ඊට පස්සේ chart එක එනවා. අපිට මේ ඇනලයිස් කරන්න පුළුවන් platform කීපයක් තියෙනවා. ඒ කියන්නේ forex market trade කරන්න පුළුවන් platform කීපයක් තියෙනවා. එකක් තමයි trading view. අනිත් එක තමයි මේ MT4 කියන එක. සාමාන්‍යයෙන් MT4 එක තමයි ගොඩක් කට්ටිය trade කරන්න පාවිච්චි කරන්නේ. ඒ ඇනලයිස් කරන්නේ මේ trading view එකෙන්. ඒක ලේසි මේ ඇනලයිස් කරන්න මේ MT4 එකේ පොඩ්ඩක් කරදරයි. ඔය චිත්‍ර හැම දෙගන්න එක එක වඳගන්න අමාරුයි. ඒකෙන්ද මේ trading view එකේ site එකේ ගිහලා account එකක් හදාගෙන මේක ඇනලයිස් කරන්න පුරුදු වෙන්න. මේ trade එකක් දාද්දි මේක දාන්න. එතකොට forex market එකේ දවසකට ඩොලර් ට්‍රිලියන 7ක් exchange වෙනවා. සැලකුවද ඒක තමයි ලොකුම market එක මේ ලෝකේ. ඒකෙන්ද ඉගෙන ගත්තොත් ඉතින් හරියට හරි ගොඩේ ගොඩ මේ දැන් පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ මොකද්ද මේ පිප් එකක් කියන්නේ මොකද්ද කියලා. දැන් ඔයාලට පේනවාද මේ දැන් මේ මෙන්න මේ දැන්ට මේ euro USD එක තියෙන්නේ 1.0 පොඩි මම වෙන chart එකක් ගන්න. හරි දැන්ට මේ euro මේ තියෙන chart එක euro GBP කියන chart එක. ඒක තියෙන දැන් 0.9.678 කියන අනුපාතය. ඒ කියන්නේ euro එකක් GBP එකකට දාන අනුපාත තමයි පෙන්වන්නේ. හරි. දැන් අපි හිතමු price එක තියෙන්නේ මෙන්න මේ level එකේ කියලා. හරි. ඒක 0.89924 තියෙන්නේ. pip එකක් කියන්නේ මේ 4 වෙනි දශම ස්ථානයට. අපි 5 වෙනි දශම ස්ථානය සලකන්නේ 4 වෙනි දශම ස්ථාන තමයි සලකන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ 89.24 යිනේ. ඒක අපි 5 වෙනි දශම ස්ථාන සලකන්නේ. ඒකට 89.24 ඉඳන් අපි හිතමු price එක ගියා 89.36ට. හරි. එතකොට අපි කියනවා මේ pip 12ක් ගිහිල්ලා කියලා. ඒ කියන්නේ 4 වෙනි දශම ස්ථානට සාපේක්ෂව තමයි අපි pip එක ගණන් කරන්නේ. තේරෙනවද pip එක කියන්නේ මොකක්ද කියලා? pip එකක් කියන්නේ 4 වෙනි දශම ස්ථානයට. එතකොට අපි හිතමුකෝ මේ දැන් 89.24 ඉඳන් 89.33ට ගියා. එතකොට මේ ඒකේ වෙනස තමයි pips
වැඩි වෙලා තියෙන පිප් ගාන. එතකොට අපි හිතමු පල්ලෙහාට ආව කියලා. එතකොට 89 24න් අඩු ගන්න ඕන 89 14. එතකොට මේ අඩු වෙන සංඛ්‍යාව තමයි ඒ පිප් ගාන. 40 දශම ස්ථානයට සාපේක්ෂව අපි පිප් ගාන ගණන් කරන්නේ. තේරුණාද? හෙලෝ. හරි. එතකොට පිප් එක හරි. ආයේ ලොට් සයිස් කියලා එකක් තියෙනවා. මේ ලොට් සයිස් එක කියන්නේ ලොට් සයිස් ස්ටෑන්ඩඩ් ලොට්ස් එක ලොට්ස් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ස්ටෑන්ඩඩ් ලොට් කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි මයික්‍රෝ ලොට්ස් කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි මිනි ලොට්ස් කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය පාවිච්චි කරන්නේ ස්ටෑන්ඩඩ් ලොට්ස්. ස්ටෑන්ඩඩ් ලොට්ස් කියන්නේ යුනිට්ස් ලක්ෂය. මයික්‍රෝ කියන්නේ 10,000. මිනි කියන්නේ 1000. හරි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ස්ටෑන්ඩඩ් ලොට් එකක්. එතකොට දැන් අපි දැන් මේක තමයි MT4 ටර්මිනල් එක. හරි. මේකත් අර වගේම තමයි මේ මම ට්‍රේඩ් දාන්න මේකෙන්. අපිට ඕන නම් ට්‍රේඩින් view එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි ඒකට මේ ට්‍රේඩින් view එකේ මේ ට්‍රේඩින් view platform එක දෙන broker කෙනෙක් හොයාගන්න වෙනවා. එහෙම brokers ලා ඉන්නා මේ මේ මෙතන තියෙන one කියලා. ඒක broker කෙනෙක්. තව forex.com එකෙන් දෙනවා. FXTM කියලා broker කෙනෙක් ඉන්නවා. එයාලත් දෙනවා. මේ එතකොට මේ MT4 එකත් එහෙම දෙන brokers ඉන්නවා. මම නම් පාවිච්චි කරන IC markets. මම නම් කියන්නේ IC markets පාවිච්චි කරන මේ මොකද ලංකාවේ ගොඩක් පාවිච්චි කරන IC markets මේ broker එක විදියට. මේ ඒක හොඳ broker කෙනෙක්. එහෙම අවුලක් දාන්නේ සමහර brokers ලා ඉන්නා මේ සල්ලි අපි දාපුවාම දැන් අපි ට්‍රේඩ් එකක් දැම්මහොත් මේ ඒක කොහමද ලොස් කරන්න තමයි බලන්නේ. ඒකින්ද පොඩ්ඩක් broker කෙනෙක් තෝරාගද්දි මේ පොඩ්ඩක් සැලකිලිමත් වෙලා මේ broker කෙනෙක් තෝරා නැත්නම් සල්ලි ටික දාන්න සල්ලි ටික නැති වෙනවා. මේ ළඟදී හැම කෙනෙක් වුණා අර KOTFX KOT4X කියලා broker කෙනෙක්. සල්ලි ටික යාගේ නැතුව ගියා. හරි මේ දැන් කරනවා හලෝ පිස්සුද පුතේ විමානේ න හරි તો lot sizes කියලා එකක් තියෙනවා. අපි ට්‍රේඩ් එකක් දාන්න පාවිච්චි කරන lot size කියන එක. එතකොට මේ අපිට ඕන lot size එකක් දැම්ම හැකි උපරිම සාමාන්‍ය මේ IC markets දෙන උපරිම lot size එක තමයි lot 30 මම හිතන්නේ. lot 25ක් හරි 30ක් හරි. එතකොට අඩුම එක තමයි 0.01. හරි. එතකොට දැන් මම කිව්වා මේ pip එකක් කියන්නේ pip එකක් කියන්නේ 4 වෙනි දශම ස්ථාන වෙනසක් කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු මේ දැන් මෙතන තියෙන්නේ හරි අපි හිතමු දැන් 0. දැන් price එක තියෙන්නේ දැන් මේ වෙලාවේ market එකේ තියෙන්නේ 0.890 කියන වගේ කියලා හිතමු. දැන් ওই price එක යනවා මෙන්න මේ price එකට දැන් ගියා. එතකොට 8.900න් අඩු 8.950න් අඩු කරන්න ඕන 8.900. එතකොට pip 50ක වෙනසක් තියෙනවා. ඒක අපිට ඕන මෙන්න මෙතන මේ tool එක පාවිච්චි කරලා මේ pip 50ක් තමයි ඒ පරතරය. හරි. ඒ වගේම තමයි පල්ලෙහාට ගියොත් pip ගානක් පල්ලෙහාට යනවා. ඍණ ගාන. හරි. මෙතන pip 50 කියන්නේ 0.850 හරි. එතකොට දැන් අපි 0. සාමාන්‍යයෙන් pip එකකට සාමාන්‍යයෙන්
අපි හිතමු 0.01 ලොට්ස් පාවිච්චි කරනවා කියලා එක ට්‍රේඩ් එකකට. එතකොට මේ ලොට් එක තමයි අඩුම ලොට් එක දාන්න පුළුවන්. ඒ වගේ තමයි රිස්ක් එක අඩුම මේ ලොට් එක පාවිච්චි කරලා තමයි. ඒ වගේ තමයි අපිට හම්බෙන ප්‍රොෆිට් එක අඩුයි මේකේ. ඒ කියන්නේ දැන් අපි හිතමු 0.01 ලොට් එකක් දානවා කියලා අපි ට්‍රේඩ් කරනවා. buy or sell හරි. එතකොට අපි හිතමු පිප් සාමාන්‍යයෙන් 0.01 ලොට් එකක් දාද්දි එක පිප් එකකට මේ ඩොලර්ස් 0.1ක් වැඩි වෙනවා අඩු වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දැන් ප්‍රයිස් එක තියෙනවා 0.8900. හරි. දැන් ওই ප්‍රයිස් එක අපි හිතමු අපි හිතමු මේක උඩට යනවා කියලා. අපි හිතුවා ප්‍රයිස් එක දැන් උඩට යනවා කියලා අපි බයි කරා. බයි කරන්නේ අපි උඩට යනවා කියලා හිතනවා නම් අපි බයි කරනවා. හරි. එතකොට මෙතෙන්ට ගියොත් පිප් 50 ගිහලා තියෙනවානේ. එතකොට පිප් 50 ගිහලා තියෙනවා කියන්නේ දැන් අපි 0.01 ලොට්ස් පාවිච්චි කරනවා නම් පිප් 50 කියන්නේ එක පිප් එකකට මෙච්චරක් යනවා. එතකොට පිප් 50 කියන්නේ 0.1 ඩොලර්ස් වැඩි කිරීම පිප් 50. ඒ කියන්නේ ඩොලර් 5ක් අපිට ප්‍රොෆිට් වෙනවා. හරි. ඒ වගේම තමයි දැන් අපි හිතනවානේ උඩට යනවා කියලා. බැරි වෙලාවත් පල්ලෙහාට ගියොත් අපිට ඩොලර් 5ක් loss වෙනවා. එහෙමයි වෙන්නේ. හරි. දැන් මම මෙතන පොඩි ඕනනම් ට්‍රේඩ් එකක් දාලා පෙන්නන්නම්. 0.01 දැන් අපි හිතනවා ප්‍රයිස් එක උඩ යනවා කියලා. දැන් මෙන්න මේ දැන් තියෙන 90යි 839 තියෙන. හරි. අපි හිතනවා දැන් උඩට යනවා කියලා අපි බයි කරනවා. හරි. හරි. මේ වෙනස් වෙන්නේ. දැන් අපි දැන් මේ ඍණ ගණන් යන්නේ. දැන් අපි හිතන් හිටියේ බයි අපි හිතන් හිටියේ උඩට යනවා කියලානේ. ඒත් උඩට නෙමෙයි දැන් යන්නේ පල්ලෙහාට යන්නේ. එතකොට ඍණ ගණන් යන්නේ. හරි. ඒකට එහෙමයි. දැන් අපිට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා මේ forex market එකේ. forex market එකේ ඕන market එකේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි sell කරන්න. අනිත් එක තමයි buy කරන්න. එතකොට අපි sell කරනවා කියන්නේ මෙහෙමයි. හරි. දැන් අපි හිතනවා price එක දැන් තියෙන අගයට වඩා උඩයි කියලා. අපි හිතනවා. අපි ඇනලයිස් කරලා අපි හිතනවා දැන් price එක තියෙන්නේ 8.900 ඊට පස්සේ උඩට යයි කියලා අපි හිතනවා. වැඩි වෙයි කියලා හිතනවා. එතකොට අපි buy order එකක් කරනවා. buy කරනවා. හරි. දැන් අපි ඇනලයිස් කරලා අපි හිතනවා price එක මේ තියෙන level එකෙන් මේ level එකට හරි මීට පල්ලෙහාට හරි යයි කියලා. එතකොට අපි sell කරනවා. උඩට යනවා නම් අපි buy කරනවා, යටට යනවා නම් sell කරනවා. එතකොට දැන් මෙතන මේ bid එක ask එකයි කියලා දෙකක් තියෙනවා. හරි. මේ bid එක කියන්නේ මේ euros හරි මං ඉන්නේ හරි මං ඉන්නේ දැන් euro CHF කියන chart එකේ. හරි. දැන් ඒකේ මේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ 0.91 4.3යි ආයි buy price එක තමයි 0.943.8යි. හරිද? ආයි මේ පැත්තේ මේ මෙතන එකක් තියෙනවා මේ ඒක හැම වෙලේම වෙනස් වෙනවා. මේකට කියන්නේ spread එක කියලා. spread එක කියන්නේ මෙන්න මේ sell කරන price එකේ මෙන්න මේ buy කරන price එකේ අතර තියෙන වෙනස තමයි spread එක කියන්නේ. ඒක දැන් අපි හිතමු මෙහෙම මේ spread එක කියන එක වැදගත්. මොකද මේ අපි order එකක් දාද්දි අපි දැන් මෙන්න මේ level ඒක කොහොමද කියන්නේ
මම මේක නතර කරන්න නැත්තර හැම වෙලේම වෙනස් වෙන ඉඳලා කියන්න මම දැන් මෙතන මේ දැන් මේක බලන්නකෝ දැන් යුරෝ AUD කියන එකේ ස්ප්‍රෙඩ් එක 6යි හරිද ස්ප්‍රෙඩ් එක කියන්නේ මෙන්න මේ මේකෙන් මෙන්න මේ ගාන අඩු කරාම එන එක තමයි ස්ප්‍රෙඩ් එක කියන්නේ එතකොට දැන් අපි සෙල් ලෝඩ් එකක් දැම්මම දැන් අපි බයි කරාම අපේ අනිත් පැත්තෙන් දැන් අපි බයි ඕඩ් එකක් දානවා කියන්නේ තව කෙනෙක් සෙල් කරන්න බෑ. දැන් අපි නැත්තම් ඒ ගනුදෙනු වෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් අපි කඩේකට ගියාම සෙලර් කෙනෙක් ඉන්නවා. අපි තමයි බය. දැන් කඩේ මුදලාලි විතරක් හිටියට මේ එයා තමයි සෙලර් බයි කරන්න ආවේ නැත්තම් එයාට විකුණන්න වෙන්නේ නැහනේ. ඒකින්ද දැන් බයර්ස්ලා කියලා සෙට් එකක් ඉන්නවා. මේක සෙලර්ස්ලා කියලා සෙට් එකක් ඉන්නවා. දැන් අපි බයි ඕඩ් එකක් දැම්මම අනිත් පැත්තේ සෙල් කරන්නේ අපේ බ්‍රෝකර් තමයි ගොඩක් වෙලාවට සෙල් කරන්නේ. ඒකට අපි අනිත් පැත්තෙන් ඉන්නේ සෙල් කරන්නේ බ්‍රෝකර්. ඒකට අපි බයි කරාම මෙන්න මේ ප්‍රයිස් එකට තමයි එයා සෙල් කරන්නේ. හරි? එතකොට අපි බයි කරාම මෙන්න මේ ප්‍රයිස් එකට තමයි එයා සෙල් කරන්නේ. හරි? දැන් අපි හිතමු මේ අපි හිතමු දැන් එක පෙයා එකක් තියෙනවා ඒකේ සෙල් එක මේක ඒකේ බයි ප්‍රයිස් එක මේක දැන් අපි බයි ඕඩ් එකක් දානවා බයි ඕඩ් එකක් දාද්දි අනිත් පැත්තෙන් සෙල් කරන්න එපා එතකොට ඕඩ් එක වැටෙන්නේ මෙන්න මේ ගානට හරි එතකොට අපි සෙල් කරාම අනිත් පැත්තෙන් බයි කරන්න එපා එතකොට මේ ප්‍රයිස් එකට තමයි ඕඩ් එක වැටෙන්නේ දැන් අපි හිතන්නකෝ ඒ වෙලෙම සෙල් කරලා ඒ වෙලෙම බයි කරා කියලා එතකොට අපිට පොඩි පාඩුවක් තියෙනවා කියලා තේරෙනවා දැන් බින්දුවේෂම මෙන්න මේ ගානේ මෙන්න මේ සෝරි මේ සෙල් එක හැම වෙලේම වැඩි වෙනවා බයි එකට වඩා. දැන් අපි හිතමු අපි ඒ වෙලේම බයි කරලා ඒ වෙලේම සෙල් කරා. එතකොට අපි මේ අපිට පාඩුවක් තියෙනවා කියලා තේරෙනවද? දැන් මේ මෙන්න මේ පිප් 10ක අපිට පාඩුවක් තියෙනවා. එතකොට අපි මේ බ්‍රෝකර් කෙනෙක් ගද්දි ආයෙ සැලකිලිමත් වෙන්න ඕනේ ස්වයං තමයි ස්ප්‍රෙඩ් එක. මේ IC මාකට්ස් වල තියෙනවා මේ normal spread තියෙන account එකකුයි මේ තව එකක් තියෙනවා raw spread කියලා එකක්. raw spread කියලා account එකක් තියෙනවා normal spread කියලා account එකකුත් තියෙනවා. raw spread යන තරමට හොඳයි. හැබැයි commission එකක් ගන්නවා 0.0 lot එකකට commission එකක් ගන්නවා 0.7. ඔය lot එකක් trade කරොත් commission එකක් ගන්නවා $7. ඒක පාඩුවක් වෙන්නේ නැහැ මොකද ඒක වාසියක් වෙන්නේ ඔයාලට මේ පොඩ්ඩක් අර ට්‍රේඩ් එකක් එහෙම දාද්දි ඒක තේරෙයි මේ දැන් අපි හිතමු ලොට් 0.01 නේ අපි සාමාන්‍යයෙන් ගන්න සාමාන්‍යයෙන් අඩුම ලොට් එක 0.01 අපි 0.01 ඕඩ් එකක් දැම්මොත් එතකොට මේ කමිෂන් එක 0.07යි හරි ඒ වගේම තමයි දැන් මම කියවනේ මේ ලොට් සයිස් එක 0.01යි නම් අපි දානවා මොකක් හරි ඕඩ් එක 0.01යි ලොට්ස් එතකොට මේක එක පිප් එකක් වෙනස් වෙද්දි 0.1 ඩොලර් එකක් වෙනස් වෙනවා හරි එතකොට අපි හිතන පැත්තට ගියොත් ධන වෙනවා ධන 0.1 ගණන් යන්නේ එතකොට අනිත් පැත්තට ගියොත් වෙන දැන් අපි හිතමු ලොට් 10ක් දැම්ම කියලා ලොට් 10ක් සෝරි ලොට් 0.1ක් දැම්ම කියලා එතකොට මේ ඩොලර් එකක් එහෙම යනවා හරි සාමාන්‍යයෙන් කියන්නේ තමන්ගේ ඉක්විටි එක තියෙනවා තමන් බ්‍රෝකර් account එකට ඩොලර් 100ක් දැම්ම නම් සාමාන්‍යයෙන් එක ට්‍රේඩ් එකකට 102ක් තමයි රිස්ක් කරන්න කියන්නේ. ඊට වඩා රිස්ක් කරන්න එපා කියලා කියන්නේ. හරි. මොකද මේ රිස්ක් මැනේජ්මන්ට් එක තමයි මේ forex වල මේ බේර්ලා ඉන්න තියෙන එකම මේ රිස්ක් මැනේජ්මන්ට් එක නැත්තම් දාන සම්තකේ ඉවරයි. හරි. මේ වෙනකන් මේ කීපි වල මොනවද ප්‍රශ්න තියෙනවද? හෙලෝ
ඔයගොල්ලෝ ඕන් ප්‍රශ්න ගන්න. මේ lot size තියනවා lot sizes කියනවා. ඔව් මේ rose spread එක වාසි මම පාවිච්චි කරන rose spread එක. මම මුලින්ම මම ඒ ගැන වැඩි දැනන් හිටියේ rose spread කියන්නේ මොකද්ද කියලා. rose spread එක වාසි. ඒ කියන්නේ හත්ම වාසි ඒක. ඇත්තටම ඒ කියන්නේ දැන් traders වර්ග කීපයක් ඉන්නවනේ. ඒ කියන්නේ දැන් scalpers කියලා ඉන්නවා. day trade දානා ඉන්නවා. swing trade කරනවා ඉන්නවා. position trade කරනවා කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ දැන් scalp කරනවා කියන්නේ සාමාන්‍ය pip 20 30 දැන් පැයෙන් ටිකෙන් ට්‍රේඩ් එක ඉවර කරන අය ඒක තමයි ස්කැල්පර්ස් කියන්නේ. එතකොට මෙතෙන් තමයි ස්කැල්පින් කරනවා කියන්නේ ඔය පිප් 20ක් 30ක් සාමාන්‍ය ට්‍රේඩ් එකකට අල්ලගෙන කට්ටිය තමයි ස්කැල්පින් කියන්නේ. අය ඉන්නවා ඩේ ට්‍රේඩින් කියන්නේ. ඩේ ට්‍රේඩර්ස්ලා කියලා ඉන්නවා. ඩේ ට්‍රේඩින් කරනවා කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිප් 50ක් 100ක් 100ක් නැත්නම් 75ක් විතර ඒ ට්‍රේඩ් එකේ කොච්චර පිප් වෙන ගන්නට අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ දවසක් ඇතුළත ට්‍රේඩ් එක එන්ටර් වෙලා එක්සිට් වෙන අය තමයි ඩේ ට්‍රේඩර්ස්ලා කියන්නේ. ස්විං ට්‍රේඩර්ස්ලා කියලා කට්ටියක් ඉන්නවා මේ. ඒ කියන්නේ සතියක් ඒ කියන්නේ දවසකට වැඩි දවසක් සතියක් වගේ මේ ට්‍රේඩ් එකක් අල්ලන් ඉන්නවනේ යාළුවට කියනවා ස්විං ට්‍රේඩ් කියලා. පොසිෂන් ට්‍රේඩර්ස්ලා කියලා ඉන්නවා මේ මාස ගණන් සාමාන්‍ය මාස අර ගානක් අල්ලන් ඉන්න මේ මන් දන්න එකෙක් ඉන්න මේ එයා මේ ගෝල්ඩ් මාකට් එකේ අල්ලන් හිටියා මේ දැන් ගෝල්ඩ් වල ප්‍රයිසස් දන්නව නේද 1900 ගණන් යන්නේ 1980කට ගිහිල්ලා මේ මන් දන්න කෙනෙක් ඉන්නා මේ මාස 4ක් මාස 4කට වැඩි ගෝල්ඩ් එක ට්‍රේඩ් එකක් අල්ලන් හිටියා. ඒ කියන්නේ මෙන්න මේ හරියන් වගේ ට්‍රේඩ් එකක් අල්ලන් හිටියා. මෙන්න මේ ටිකම අල්ලන් හිටියා මේ පිප්ස්. එතකොට මෙතන දැන් අල්ලන් ඉන්නවා කියන්නේ පිප් කීයද? 46000 ගන්න. බර ගන්න. එතකොට ඒ වගේ අයට තමයි මේ පොසිෂන් ට්‍රේඩර්ස් කියලා කියන්නේ. රෝස් ස්ප්‍රෙඩ් කියන්නේ මෙහෙමයි දැන් මට පේනවාද මේ යුරෝ මේ ස්ප්‍රෙඩ් එක වෙනස් වෙනවා. මේ යුරෝ USD ස්ප්‍රෙඩ් එක බිඳුවයිනේ. USD මේ දැන් එකයි බිඳුවයි මේ ඒ කියන්නේ රෝස් ස්ප්‍රෙඩ් කියන්නේ මේ ඒ බ්‍රෝකර්ට දෙන්න පුළුවන් මේ ඒ බ්‍රෝකර්ට දෙන්න පුළුවන් අඩුම ස්ප්‍රෙඩ් එක දෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ස්ප්‍රෙඩ් එක යුරෝ USD එක බිඳුවයි. දැන් ඉන්නකෝ මම මේ දැන් normal account raw spread account එක නෙමෙයි සාමාන්‍ය account එකක් හදුවොත් සාමාන්‍ය euro USD එක spread එක එනවා මේ 11යි 12යි 15යි සමහර brokers වගේ 20 ගණන් එහෙම යන්නේ. හරි. ඒකයි මේ raw spread කියන්නේ තියෙන අවම spread එක දෙනවා. බිංදුව raw spread account එක ගන්න කියලා තමයි මම නම් කියන්නේ. ඒක වාසිය ඇත්තට raw spread account එක commission එක විතරයි යන්නේ. අවුලක් ස්කැල්පින් කරන අයට නම් හොඳම රෝස් ස්ප්‍රෙඩ් account එක තමයි. ඒ ටික හරියද? lot sizes තේරෙනවද? lot sizes අවුලක් නෑ ඒකේ. තේරෙනවද? lot sizes හරි pips කියන ඒවා තේරෙනවද? pips pip එකක් කියන්නේ මොකද්ද? එහෙමයි. දැන් මම කියවනේ පිප් එකක් කියන්නේ 4 වෙනි දශම ස්ථානය කියලා. ඒ හැබැයි ඒක වෙනස් වෙනවා මේ ස්කැල්පින් ද රිස්ක් අඩු. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි. රිස්ක් රිස්ක් අඩුම ස්කැල්පින් තමයි. ඒ කියන්නේ මෙහෙමයි මේ ට්‍රේඩ් එකක් දාද්දී අපි කොහොමද සාමාන්‍ය ඒ කියන්නේ සති දවස් ගණන් අල්ලන් ඉන්නේ නැත්නම් ට්‍රේඩ් එක සාමාන්‍ය 100ට 2ක් තමයි අපි රිස්ක් කරන්නේ හැම වෙලේම.
105ක් උපරිමයේ ටිකට කමන්නේ ඊට වැඩිය යන්න දෙපා මොකද මාත් පටන් ගත්ත ගමන් දැම්ම 0.5ක් තාපෝඩේ මගේ account එකත් කුඩු ඒකෙන්ද මේ පුළුවන් තරම් මේ risk එක අඩුම විදිහට යන්න බලන්න සාමාන්‍යයෙන් මම නම් කියන්නේ ඩිමෝ කරලා රියල් එකකට යන්න හැබැයි ඩිමෝ කරන එකේ රියල් කරන එකේ මේ සෑහෙන වෙනසක් තියෙනවා ඒ කියන්නේ දැන් රියල් එකටදී බයි හිතෙනවා රින ගණන් යද්දී බයි හිතෙනවා කියන්නේ මුලින්ම කරද්දී ඇත්තටම බයි හිතෙනවා ආයේ මේ දැන් මේ මදි මේ තව පිප් ටිකක් අල්ලන් ඉන්න ඕන තව මදි තව සල්ලි හොයන්න ඕන කකා ඔහොම අල්ලන් ඉන්නවා ඉතින් ඩිමෝ එකේ එහෙම නැහැ නේ ඉතින් ගන්නම් බුදු සල්ලි හම්බුනොත් එකයි නැතත් එකයි ඒ කියා එහෙම තියෙනවා ඉතින් මෙහෙම මම කියන්නේ මේකයි දැන් මම කියන්නේ පිප් එකක් කියන්නේ මේ කරන්සි පෙයර්ස් වල මම කියන්නේ ගෝල්ඩ් වල එහෙම වෙනස් පිප්ස් යන හැටි මේ කරන්සි පෙයර්ස් වල මේ මම කියනවා 4 වෙනි දශම ස්ථානේ තමයි මේ පිප් එකක් කියන්නේ කියලා 4 දශම ස්ථානේ වෙනස් වෙන තමයි පිප් එකක් කියන්නේ කියලා ඒත් මේ JPY කියලා තියෙනව නේද JPY පෙයර්ස් තියෙන්නේ හැම JPY එකක් පෙයාර් එක එනවනම් ඒකේ පිප්ස් ගණන් කරන හැටි වෙනස් දැන් මෙතන තියෙන්නේ මේ දැන් මම JPY පෙයාර් එක දැන් මම ඉන්නේ යුරෝ JPY පෙයාර් එකේ දැන් මං කියනවා දැන් අපි හිතුව මේ පෙයාර් එකේ